බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස වන දෙයක්. ඒ ජීවිත අවබෝධය උපදව ගැනීම පිණිස ආරම්භයක් මේ ජීවිතයේ තුලදීම ඇති කරගත යුතුයි. අපේ ජීවිතය අවසන් වෙන්න පෙර අපේ ජීවිතයේ අවබෝධය පිණිස අවබෝධ කර ගැනීම පිණිස ආරම්භයක් නොකළොත් හිස් අතින් මිය යන්න වෙනවා. අවබෝධයෙන් තොර මරණය හිස් මරණයක්. කිසිවක් නැති, අර්ථයක් නැති, අර්ථ ශූන්‍ය මරණයක්. ජීවිතය ගැන අවබෝධයක් සහිත අවබෝධයට පටන්ගත් ජීවිතය අර්ථවත්. ඒ අර්ථයක් සහිත අර්ථයක් උපදවගත් කෙනාගේ මරණය හිස් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතය ගැන අවබෝධ කර ගැනීම පිණිස, Tamanගේ ජීවිතය ගැන අවබෝධ කර ගැනීම පිණිස උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බව අප තේරුම් ගත යුතුයි. ඉතින් මේ ධර්මය අපි ඉගෙන ගත්තත්, පාඩම් කරගත්තත්, මතක තියාගත්තත් ඒ ධර්මයේ මුල් කරගෙන අපට අපේ ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම් ඒ අවබෝධයක් රහිතව කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් ඔහුටත් හිස් අතින් තමයි මැරෙන්න වෙන්නේ. ධර්මයේ දැනගෙන සිටීම, ධර්මයේ ඉගෙනගෙන සිටීම, පාඩම් කරගෙන සිටීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සාර්ථක ජීවිතයක් සඳහා. ධර්මයේ ඩිංගක් දැනගත්තත්, ගොඩක් දැනගත්තත්, ඒ දැනගත් ධර්ම කරුණු මුල් කරගෙන ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන් නම් ඔහු හිස් අතින් නොමරෙන කෙනෙක්. ඔහු අර්ථවත් ජීවිතයට මුහුණ දීලා සාර්ථක මරණයට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, එහෙම නැත්නම් ජීවිත අවබෝධය ඇති කර ගැනීම පිණිස පටන් ගන්නේ කොතනින්ද? කොතනින්ද පටන් ගන්න ජීවිත අවබෝධය පිණිස ධර්මය පුරුදු කරන්න? දැන් කෙනෙක් ධර්මයේ ඉගෙනගෙන පාඩම් කරගෙන මතක තියාගෙන ඉන්න පුළුවන්. එපමණකින්ම ජීවිත අවබෝධය සැලසිලා නැහැ. ඒක හරියට කෙනෙක් හරි හම්බ කරගෙන බඩු මුට්ටු ගොඩ ගහගෙන ඉන්නවා වගේ. එපමණකින් මෙයා සුවපත් භාවයටපත් වෙලාද? නෑ. කෙනෙක් හරි හම්බ කරගෙන බඩු මුට්ටු ගොඩ ගහගෙන හිටියේ පමණින්ම සුවපහසු නෑ. ඒවා පරිහරණය කරන්න ඕන. පරිභෝජනය කරන්න ඕන. ජීවිතේට එකතු වෙන්න ඕනේ ඒවා. එතකොට ඒහු සාර්ථක වෙන්නේ. ඒ වාගේ අපි ධර්මයේ ඉගෙනගෙන, ධර්මයේ මතක තියාගෙන, පාඩම් කරගෙන සිටියේ පමණින් අපි සාර්ථක නෑ. මක් නිසාද? ඒ ඉගෙනගත්ත ධර්මයේ ජීවිතයත් එක්ක එකතු වෙලා නෑ. ජීවිතයේ සුවපහසු පිණිස ධර්මයේ යොදාගෙන නැත්නම් බඩු මුට්ටු හරි හම්බ කරගෙන ගොඩ ගහගෙන ඒවා අනුභව නොකර, පරිහරණය නොකර, පරිභෝජනය නොකොට ඉන්න කෙනා වගේ. ඔහුට මැරෙන්නේ හිස්ව නේද? ඔහු ජීවත් වෙන්නේ හිස්වම කල්පනා කරනවා. ඒතර අපි ධර්මයේ ඉගෙන ගන්න ආය විදිහට ඒ ධර්මයෙන් පිහිටක් ලබන්නට නම්, ජීවිත අවබෝධයක් ලබන්නට නම් ආරම්භයක් ඇති වෙන්න ඕන. ඒ ආරම්භය පිණිස මේ මියගිය අය ඔබට යම් නිමිත්තක් ඉතුරු කරන්න ඇති. මොකද්ද මියගිය අය ඔබට ලබා දෙන නිමිත්ත? ඔබට කොතරම් සිහි වුණාද කියලා බලන්න. ඔබට සාමාන්‍ය මිනිසයාට සිහි වෙන්නේ අනේ මගේ අසවලා මිය ගියා. එක්ක මගේ යාළුවා, මගේ බිරිඳ, මගේ අම්මා, තාත්තා, සහෝදරි, සහෝදරයා
මිය ගියා කියලා ශෝකය සිහි කිරීමක් තමයි ගොඩක් අය තුල තියෙන්නේ. ශෝකය සිහි කරනවා. ශෝකයෙන් සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? ශෝකයම වැඩි වෙනවා. කනස්සල්ල කනගාටුවම වැඩි වෙනවා. ගොඩක් අය ඒක තමයි කරන්නේ. නමුත් සිහි කළ යුත්තේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමග මේ සිද්ධි ගලප ගන්න ඕන. නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ ඉපදුණු කෙනාට කලුරී කිරීමක් නොවී තියනවද? නොමැරී සිටීමක් නැහැ. ඉපදුණු කෙනාට නොමැරී සිටීමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අපි මේ කරුණු ගොඩාක් අහලා තියෙනවා. ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. එතන මේ ඉගෙනගත ධර්මය අපට සිහි වෙන්න ඕන. යලි යලි සිහි වෙන්න ඕන. යලි යලිත් ඒ ධර්මයේ සිහි වෙන්න ඕන. එතකොට ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ කියන ධර්මය සිහි වෙන්න හොඳම නිමිත්ත මොකද්ද? හොඳම නිමිත්ත, හොඳම අවස්ථාව මරණයක් වෙච්ච වෙලාව නේද? මරණයක් වෙච්ච වෙලාවෙත් ඒක සිහි වෙන්නේ නැත්නම් ඒක ආයෙ සිහි වෙන්න වෙලාවක් නැති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් ඉන්නවා ඔහුට දුර බැහැර ප්‍රදේශයක යම් කෙනෙක් මිය ගියා කියලා ආරංචි වෙනවා. දැකලත් නැහැ, අහලත් ඒ කෙනා දන්නෙත් නැහැ. මරුණා කියලා නිකන් ආරංචි වෙනවා අසවල් ගමේ මෙහෙම කෙනෙක් මැරිලා. ඒතර දක්ෂ කෙනෙක් නම් ඒ ආරංචිය හොඳටම ප්‍රමාණවත් ජීවිත අවබෝධයේ පිණිස පටන් ගන්නට. ඒතර ඒ ආරංචිය ඔස්සේ ඔහු මේ ජීවිතයේ යථාර්ථය තව කෙනෙකුට බොරුයි කියලා කියන්න බැරි ධර්මය සිහි කරන්ට සිහි වෙන්න පටන් ගන්නවා. ඔහු එතෙක් ගමන මොකද්ද? අනවබෝධයෙන් යුක්තව මේ අසකන නාසය ආදී පිනවමින් ලෝකයේ තුල මුලාවෙන් යුක්තව කළ කටයුතු තියෙනවා. සී කල්පනාවෙන් තොරවයි ඔහුගේ ජීවිතයේ එතකොට තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කාමභෝගී ලෝකයට මුලා වෙලා කම්සප විඳිමින් කාමයන් පසුපසම ගමන් කරන කෙනාට යම් ප්‍රදේශයක කෙනෙක් කලුරිය කළා කියලා ආරංචි වීමෙන්ම ඔහුට සිහිනුවන ඉපදුනොත් ඔහුට කල්පනා වෙනවා මමත් මැරෙනවා කියලා. මමත් මැරෙනවායි කියලා ඔහුට කල්පනා වෙනවා. ඒ තමයි අතිශයින්ම දක්ෂ කෙනාගේ ස්වභාවය. කම්සප විඳිමින් සී කල්පනාවක් නැතුව වාසය කළා වුවත් Taman දන්නේ නැති කෙනෙක් ගැන හෝ දැකලා කියලාත් නැති කෙනෙක් දුර බැහැර ප්‍රදේශයක කෙනෙක්ගේ මරණයක් ආරංචි වූ පමණින් ඔහුගේ කල්පනාව යහපත්ව පිහිටනවා නම් ඔහු අර කාමයන් ඔස්සේම කර කල්පනාවන් වෙනුවට තමන්ගේ ජීවිතයේ සිදුවෙන දේ ඔහුට කල්පනා වෙනවා නම් අසවල් කෙනා මලා නම් මමත් මැරෙනවා, මමත් මියයි, මමත් මිය යනවා කියලා ඔහුට සිහි වෙන්න පටන් ගත්තොත්, තේරුම් ගත්තොත්, ඔහු සිහි කළොත් එතෙන් පටන් ඔහු ධර්මයට පැමිණෙන ජීවිතාබෝධය පිණිස සුදුසු මඟට පැමිණි කෙනා බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ වගේම තමයි යම් කෙනෙක් මේ දන්න කියන කෙනෙක්ගේ මරණයක් ගැන ආරංචි වෙනවා. තමන් දන්න කෙනෙක්. අර දැකපු නැති දුර බැහැර මරණයක් ගැන ආරංචි වුණත් ඒක මුල් කරගෙන
යහපත් කල්පනාවට නොයන අයත් ඉන්නවා. කලාතුරකින් කෙනෙක් ඒ කල්පනා ඒ සුළු සිද්ධියෙන් තමන්ගේ කල්පනාව යහපත්ව පිහිටව ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් අපිට ඒ වගේ අපි දැකපු නැති ආගේ මරණ ගැන කොච්චර අපට ආරංචි වෙනවද නේ? නේද? අපි කිලෝමීටරයක් දෙකක් ගමනක් ගියත් මරණ ඕන තරම් අපිට මේ කෙනෙක් මැරුණා කියලා දැනගන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවනේ. නමුත් අපට ඒ වගේ දේ වුණා කියලා අපි දන්න කියන අපි අහලා තියෙන ඉතා ප්‍රසිද්ධ මිනිස්සු කීර්තිමත් මිනිස්සුන්ගේ මරණ අසවලාමිය ගියා කියලා ඕන තරම් අපට ආරංචි වෙනවා. නමුත් එහෙම තියද්දී ඒ වගේ ආරංචි වීම කොතෙක් තිබුණත් අපි පුරුදු ගමනම යනවා. අපි අමුතුවෙන් අපේ ජීවිතය ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් පෙන්වනවා කලාතුරකින් සමහරු ඉන්නවා. ඒ වගේ Taman දන්න කියන්නේ නැති කෙනෙක් පිටස්තර කෙනෙක්ගේ මරණයක් ආරංචි වුණත් ඒ වෙලාවේදී ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ පණිවිඩය මුල් කරගෙන තමන්ගේ ජීවිතය ගැන හිතන්න. මමත් මේ යනවා කියලා හිතන්න ඔහු පෙළඹෙනවා. ඒ සිතුවිල්ල වචන කීපයක් වුණත් ස්වල්ප මාත්‍රයක් වුණත් ගැඹුරු ධර්මයේ අවබෝධයේ පිණිස පළමු පියවර බවට පත් වෙනවා. ඔහුගේ දහම් දැනුම ස්වල්පයක් වෙන්න පුළුවන්. ගොඩක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ජීවිතය ගැන හිතන ස්වල්ප සිතුවිල්ල, ඒ සිතුවිලි මාත්‍රය ඊටාම ගැඹුර දක්වා ජීවිතය දියුණු කරන්න, ධර්මයේ පුරුදු කරන්න පළමු පියවර බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ අය ස්වල්පයයි ලෝකේ ඉන්නේ. කලාතුරකින් තමයි එහෙම අය ඉන්නේ. ඊළඟට බුදුරජාණන් පෙන්නනවා ඒ වගේ තමයි මේ දන්න කියන කෙනෙක්ගේ මරණයක් ආරංචි වෙනවා. ගමේ රටේ අපි දැකලා අසුරු කරපු කෙනෙක්ගේ මරණයක් ආරංචි වෙනවා දකින්න, පේනවා. එතකොට සිහිනුවණ ඉපදෙනවා. අර අයාලගේ සිහිය, අයාලගේ කල්පනාව දුර වෙලා යහපත් කල්පනාව ඉපදෙනවා. කුමක්ද යහපත් කල්පනාව? මටත් මේ දේ සිද්ධ වෙනවා. ඒකාන්තයෙන් මාත් මේ යනවා. කියලා ඔහුට මතක් වෙනවා, සිහි වෙනවා. ඒතර ඔහු ධර්මයේ පුරුදු කරන්න පළමු පියවර තබන කෙනා බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔහු දක්ෂයෙක්. ඔහු දක්ෂයෙක්. ඊටාම දක්ෂ කෙනෙක්. අර කලින් කිව්ව කෙනා තමයි අතිශයින්ම දක්ෂ කෙනා. ඉතින් අපි ඒ ගොන්නට එකතු වෙන්න අතර කමන්නේ බය වෙන්න එපා. සිළු දෙනා දක්ෂ වෙනවා කියලා සිළු දෙනා සමව දක්ෂ වෙන්නේ නැහැ නේද? එතකොට මේ පළවෙනි දක්ෂයා නොවුනට දෙවෙනි දක්ෂයා වෙන්න ගොඩකට පුළුවන්. අපි හිතමු දැන් අපි ඒ දක්ෂකමටත් එකතු වෙන්නේ නැහැ කියලා. මොකද අපි එහෙම ගමේ රටේ අපි දන්න කියන මරණ කී දහහක් දැකලා ඇද්ද? නේද? අපි මරණ කරගහගෙනත් ගිහින් තියෙනවනේ. නිකමට හිතලා නැහැනේ අපිත් මැරෙනවා කියලා. මිනි පෙට්ටි කරේ ගහගෙන යන අපටත් හිතලා තියනවද අපිත් මැරෙයි කියලා? නෑ. අපි දැකලා තියෙනවා, අපි අහලා තියෙනවා මිනි පෙට්ටි ළඟ තියාගෙනත් විනෝද වෙනවනේ මිනිස්සු. ඒතර අපි පළවෙනි අති දක්ෂයාගේ මට්ටමට අපි ඇවිල්ලත් නැහැ. දෙවෙනි දක්ෂයාගේ මට්ටමට අපි එන්නෙත් නැහැ. නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තවත් කෙනෙක් ඉන්නවා. අර ඊටා දුර බැහැර කෙනෙකුගේ මරණයක් ආරංචි වෙනවත් ඔහුට 100ක් ඉපදෙන්නේ නැහැ. ළඟපාත දන්න කියන කෙනෙකුගේ මරණයක් ගැන ආරංචි වුණත් ඔහුට 100ක් ඉපදෙන්නේ නැහැ. ਉਹ විනෝදෙන් කෙලදොලින් කාලය ගත කරන මේ කාමභෝගී ලෝකයේම සතුට වෙන කෙනා විදිහටම ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කෙනෙක් ඉන්නවා තමන්ගේම ඥාතියෙකුට. තමන්ගේම ගෙදර කෙනෙකුට අම්මා වේවා, සහෝදරයා වේවා, සහෝදරි වේවා, බිරිඳ වේවා, ස්වාමියා වේවා තමන්ගේම පවුල කෙනෙක් මිය යනවා. එතකොට ඇතැම් අයට කල්පනාව ඉපදෙනවා, සිහිය ඉපදෙනවා, නුවණ ඉපදෙනවා. මොකක්ද ඉපදෙන කල්පනාව? මමත් මේයි, මමත් මේ යනවා කියලා හිතෙනවා.
අන්න ඒක ඔහුගේ ධර්ම ආબોධයේ ජීවිත ආબોධයේ පළමු පියවර බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුත් ඊටා දක්ෂ කෙනෙක්. අර පළවෙනි දක්ෂයා තරම්ම දක්ෂ නෙවෙයි දෙවෙනි කෙනා. එයා තරම්වත් දක්ෂ නෑ තුන්වෙනි කෙනා. නමුත් තුන් දෙනාම එකම ප්‍රතිලාභය ලබනවා. හැමින් බඩ ගාගෙන ගියත් එක ඉලක්කයට යනවා. පළවෙනි කෙනා තරම් වේගෙන් නොයාවි. දෙවෙනි කෙනා එයා තරම් වේගෙත් නොයාවි තුන්වෙනි කෙනා. නමුත් ඔවුන් බඩ ගාගෙන හරි ඉලක්කයට යනවා. තමන්ගෙම පවුලේ කෙනෙක්, තමන්ගෙම ගෙදර කෙනෙක්, තමන්ගෙම ඥාතියෙක් මිය පරලව ගිය අය ඒ මිය පරලෝ ගිය ඥාතීන් මේ අයට ඊටාම වටින දෙයක් ඉතුරු කරලා ගියා. ඒ තමයි ඉන්න අයට තමන්ගේ පවුල්වල ජීවත් වෙලා ඉන්න අයට හිතන්න වටිනා දෙයක් වුන් ඉතිරි කළා. අන්නේ දේ තේරුම් ගන්න. ඒ තමයි මේ කොයි කාටත් සිහි කරන්න පුළුවන්කම ඇති කරගන්න මාත් එක්ක බොහෝ කලක් හිටපු බිරිඳ අම්මා ඥාතියා සොහේරිය ආය දකින්න ලැබෙන්නේ නැහැ. ඇගේ රූපය, ඇගේ හඬ දැන් බොඳ වුණ හීනයක් වගේ. මිය යනකොට ඔබ දැක්ක ඒ ශරීරය. මිය ගිහිල්ලා දවසක් දෙකක් යනකොටත් ඔබ දැක්ක ඒ ශරීරය. මිය ගිය මල කඳ ඔබ ඔබගේ දෑතින් ඔසවගත්තේ. මිය ගිය මල කඳ ඔබ ඔබගේ දෑතින් ඔබේ කරමතින් මොසෝගෙන ගියා. යලි දකින්න බැරි විදිහට ඒ ශරීරය අහක දාලා ඔබ ආවා. ඊට පස්සේ ඔබ සිහි කරා නම් සිහි කරේ සිහිනයක් වගේ එකක්. ඔබ උත්සාහ කරාට ඔබට ඒ රූපේ මවා ගන්න බැරි වුණා. බැරි තැන ඔබ ෆොටෝ එකක් දිහා බැලුවත් ඔබට ඒ රූපය සිහි කරගන්න බෑ. යලි කවදාවත් ඔබට ඒක සිහි කරගන්න බෑ, මතක් කරගන්න බෑ. දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන හිත හිටියොත් ශෝකයක් විතරක් ඉතුරු වෙනවා. ඒ ශෝකය ජීවිතය අඳුරට ගෙනියන එකක්. ශෝකය ජීවිතේ දියුණු කරන්නේ නැති එකක්. ශෝකයේ ජීවිතය යහමඟට ගන්න නැති එකක්. ඊළඟට සිහි කරන්න පුළුවන් සිහි කළ යුතු දේ තමයි අපි බොහෝ කලක් ප්‍රියව වාසය කළා, මිත්‍රව වාසය කළා, සිනහසින් වාසය කළා. ඒ ප්‍රිය කෙනා අපෙන් වියෝ වුණා. ඒ ප්‍රිය කෙනා අපව දාලා ගියා. ඒ නිසා අපට ශෝකය තියෙනවා. දුකක් තියෙනවා. පපුව බඩ දැවිල්ල ඇති වෙන ශෝකය තියෙනවා. මේ ශෝකය ඒ ප්‍රිය කෙනාගෙන් වියෝ වීම නිසා හටගන්න දෙයක් කියලා ඔබ තේරුම් ගත යුතුයි, සිහි කළ යුතුයි. ඒ සිහි කරන්න පුළුවන් වෙන්නේ කොහොම කෙනාටද? අපි සිහි කරන්න පුළුවන් වෙන්න කියවට බෑනේ නේද? සිහි කරන්න පුළුවන් වෙන්නේ කොහොම කෙනාටද? මේ සිද්ධිය තේරෙන කෙනාට. ওই සිද්ධිය තේරෙන කෙනාට සිහි වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද්ද සිද්ධිය? තමන්ගේ ඥාතියා මිය ගියා. ඒ විදිහටම මමත් මිය යන නොමරී සිටින්නේ කියලා තේරෙනවා නම්, තේරුම් ගන්නවා නම් ඔහුට ඒක සිහි වෙනවා. සිහි නොවී තියෙන්නේ. ඒතර ඒ තේරුම් ගන්නත් සිහි වෙන්නත් ඔහුට උදව් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළි අරගෙන තිබීම. බුදුරජාණන්ගේ ධර්මයේ දරාගෙන සිටීම උදව්වක් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපන් කෙනාට මිය නොමැරි සිටීමක් නැහැ කියලා. උපන් සියලු දෙනා මියනවා. මේක පිළිගත්තා නම් ඒ සිද්ධිය ඇහෙන් දකින්න කෙනාට ඒ සිද්ධිය තමන් ආසන්නයේ තියෙද්දී ඒ ධර්මයේ සිහි වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ. මේක ඇත්ත. එහෙනම් මටත් මේක සිද්ධ වෙනවා කියලා හෝ කල්පනා කරනවා. ඒකට තමයි කියන නුවණින් කල්පනා කරනවා. ජීවිතයේ ධර්මයේ ගලපා බලනවා. යෝනිසෝ මනසිකාරයට පැමිණෙනවා. ධර්මයට අනුව කල්පනා කරනවා. මේ වගේ වචන වලින් හඳුන්වන්නේ ඒක. ඊළඟට බලන්න දැන් තමන් සමග එකට වාසය කළ කෙනෙක් මිය ගියා. එකට වාසය කරන කෙනා මිය ගියන් පස්සේ ඒ ඉතිරි අයට ශෝකය ඇති වෙනවා. අතිශයින්ම ශෝකය ඇති වෙනවා. උහුල ගන්න අමාරුයි. කල්පනාව වෙනස් වෙලා යනවා. කැම බීම කන්න හිතෙන්නේ නැහැ. ගෙදර දොරේ කටයුතු කරන්න හිතෙන්නේ නැහැ. හිත දෙන්නේ. මතක් වෙනකොට බඩපපුව දැවිලි ඇති වෙනවා. ඒකම සිහි කර කර වැටිලා ඉන්න ආසයි. ධර්මයේ දරාගෙන නැති කෙනාට ඒ සිද්ධිය ඉක්මවන්න බෑ. ඒ තුලම කිඳා බහැලා හො ඉන්නවා. ඒක යහපතක් නෙවෙයි. ධර්මයේ අසු ධර්මයේ දරාගත් කෙනාට ඒ සිද්ධිය තුල සිටිද්දී ඒ ඉක්මවා යමක් හිතන්න පුළුවන්. ඔහුට ශෝකේ නොදැනි තියෙන්නේ ශෝකේ දැනේ. ඔහුට කඳුළු නොවැටි තියෙන්නේ කඳුළු වැටෙනවා. ඔහුට අර වගේ කැම බීම නොකා ඉන්න කන්ට ප්‍රිය නැති වේවි. ඒක තියෙනවා. ඔහුට වැඩපොළ කරන්න හිතෙන්නේ කල්පනාව පිහිටන්නේ. ඇයි ශෝකේ තියෙනවා. නමුත් ධර්මයේ අහලා දරාගත්ත කෙනා ඒ ස්වභාවය ඉක්මවා හිතෙන කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද ඔහුට හිතෙන්නේ? අර කලින් මම කිව්ව විදිහට ධර්මයේ දරාගත්ත කෙනාට මේ ශෝකයේ තියෙද්දීම හිතෙනවා මමත් මිය යනවා. මමත් මැරෙනවා. නොමරි සිටින්නේ කියලා හිතෙනවා. ඒක ඔහුට හිතන්න පුළුවන්. හැබැයි ඔහුට ශෝකේ තියෙනව නැත්තේ නෑ. ඒක තියෙනවා. ඒ වගේම ඔහුට ඒ ශෝකී ස්වභාවය ඉක්මවා හිතන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව් දේ නේද මේ? බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව් දේ තමයි දැන් මේ මා තුල තියෙන්නේ. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් කියලා පෙන්වා දුන්නේ මෙයයි. ඒ ධර්මයේ තමා මේ කියලා හුට ඒ මේ අයට ඔබ කොයි කාටත් සිහි කරන්නට පුළුවන් වෙන්න ඕන. ඔබ සිහි කළ යුතුයි. උත්සාහ කරන්න. ඔබගේ පවුලේ කෙනෙක් ශෝක කරද්දී ඒ ශෝකයට ගරහන්න එපා. ඒක ස්වභාවයක්. ඒක Tamanට වුණත් Tamanට ශෝකේ තියෙනවා. ගරහන්න දෙයක් නෙවෙයි ඒක. දැන් සමහරු කියනවානේ මේ මෝඩකමට අඬනවා කියලා කියන මිනිස්සු ඉන්නවානේ. ඒක දැනුම් තෙරුම් තියෙන ප්‍රකාශයක් නෙවෙයි. උල ඇනුන මිනිහට වේදනාව තියෙන එක ස්වභාවයක්නේ. ඒ නිසා තමන්ගේ ප්‍රිය කෙනෙක් මිය ගියාම තමන්ගේ සමීපතම කෙනෙක් මිය ගියාම ශෝකය තියෙනවා, කනගාටුව තියෙනවා. ඒතර අපි ඒගොල්ල අස්වසන්ට, සනසන්ට, සංසිඳීමක් ඇතිකරන්න, සෙනෙහසෙන් ආදරෙන් එයාට සමීපව උදව් කරන්න ඕන, යහපත් වචනෙන් එයාට සනසන්න ඕන, ආදර කරුණා වචනෙන් ඒගොල්ල අස්වසන්න ඕන. එයාගේ ඕමනා පාකම් ඉටු කරමින් එයාට තනි වෙන්න නොදී එයාට සලකන්න ඕන. ඒ අතරම එයාට ධර්මයේ තේරුම් කරලා ධර්මයේ කියලා දීලා ධර්මයේ මතක් කරලා දීලා ධර්මයේ සිහි කරවන්න කල්පනා කරන්න ඕන. ඉතින් නිසා ධර්මයේ ඉගෙනගත් අය විදියට සදහැවන්ත අය විදියට Tamanගේ මිය පරලෝකේ ඥාතීන්ට
දානමය වශයෙන් පින්කම් කරලා අනුමෝදන් කරන්නට කටයුතු කිරීම ඉතාම හොඳ දෙයක්. එපමණකින්ම සෑහීමටපත් නොවි අනේ අපේ ඥාතින්ට අපි උදව් කළා, අපි ඥාතින් පින් දුන්නා, අපිට ගොඩාක් උදව් කළායි, අපි ලොකු උදව්වක් කළා කියලා එතනින් නතර නොවි ඒ අයට දක්වන්න පුළුවන් ඉහළම කෘතගුණය සෙනෙහස, ඒ අයට දක්වන්න පුළුවන් ඊටාම හොඳ ආදරය තමයි ඒගොල්ල අපට ඉතුරු කරපු පණිවිඩය. ඒගොල්ල අපට ඉතුරු කරා යහපත් පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි උපන් කෙනාට නොමරී සිටීමක් නැහැ කියන බුද්ධ වචනය සිහි කිරීම පිණිස අපට ඉඩකඩ සලසා ගියා ඒගොල්ල. අන්නේ පණිවිඩය ඒ නිමිත්ත ඔබ අත්හැර ගන්න එපා. අපිටත් ගොඩාක් කල් ලෝකේ ඉන්න ලැබෙන්නේ නැහැ. සුළු කලකින් අපි කොයි කවුරුත් කලුරිය කරනවා කියලා කල්පනා කරන්න ඕන. ඒ වගේම තමයි මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක තේරුම් ගන්න. ඊළඟට කායික දුක්, මානසික දුක්, ශෝක කිරීම, සුසුම් හෙලීම් ආදී දුක් ස්වභාවයන් තම තමන්ගේ ජීවිතය තුළ තියෙන බව තේරුම් ගන්න, සිහි කරන්න. මේ තමා දුක කියලා දුකට අයිති ධර්මයන් තමා තුළ හටගනිද්දී තේරුම් ගන්න, සිහි කරන්න. එතර ඔබ බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය දකින අය බවට පත් වේවි. ධර්මයේ දන්නා, ධර්මයේ දකිනා අය බවට පත් වේවි. ඒ විදිහට ඔබ ධර්මයේ දන්න, දකින අය බවට පත් වුනොත් ඒ ධර්මය ඊටා හොඳින් සිහි කරන්න ඔබට පුළුවන් වේවි. ඒ සිහි කිරීම ඔබ තුල නුවණින් කල්පනා කිරීම, යෝනිස මනසිකාරය ඉපදෙන්න උදව් වේවි. එයින් ඔබේ ධර්මානුකූල ජීවිතයේ ශක්තිමත් වෙන්න, බලවත් වෙන්න පටන් ගනීවි. ධර්මය පුරුදු කිරීම පිණිස මඟට පැමිණෙන්න ඔබට අවස්ථාවක් සැලසේවි. අපි සෙත් පතනවා මේ හැමෝටම ඊටාම ඉක්මනින් ධර්මය පුරුදු කරන්නට උත්සාහ කරන, යෝනිසෝ මනසිකාරය උපදව ගන්න උත්සාහ කරන, අතිශයින්ම වාසනාවන්ත අය බවට පත් වෙන්න සිළු දෙනාටම හැකියාව ලැබේවා.